හොඳයි හැම කෙනෙක්ම සුවපත් වේවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිරිමානන්ද සූත්‍රයයි. අපි කවුරුත් ගිරිමානන්ද සූත්‍රය දන්නවා. මොකද්ද මේ ගිරිමානන්ද සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කතාවස්තුව? මොකද්ද අපි දන්නේ? ඒක තමයි මෙහෙම ගිරිමානන්ද කියලා හාමුදුරු නමක් හිටියා. මේ හාමුදුරුව අසනීප වුණාම මේ ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ගිරිමානන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා ඉන්නවා. ඒකට ප්‍රතිකර්මයක් අහනවා. එතකොට තමයි බුදුහාමුදුරුව මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රය එහෙම නැත්නම් මේ බුද්ධ මන්ත්‍රය කියලා දෙනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මේක ගිරිමානන්ද හාමුදුරන්ට කියනවා. ඊට පස්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ සුවපත් වෙනවා. ඉතින් ඕක නිසා අදත් අපේ සමාජයේ මිනිස්සු අසනීප වුණාම මොකද කරන්නේ? මේ ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරනවා. සජ්ජායනා කරනවා. ඕකයි අපි දන්න ලෞකික අර්ථකථනය. නමුත් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකෝත්තර පරමාර්ථයයි. නිවන් දකින්නයි. ඒක නිසා අපි බලමු මොකද්ද මේ ගිරිමානන්ද සූත්‍රයේ කොහොමද බුදුහාමුදුරුවෝ මේ දුකින් මිදී නිදහස් වෙන ක්‍රමවේදය පෙන්නලා දීලා තියෙන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම. ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. ඔන්න ගිරිමානන්ද හාමුදුරුවන්ගේ තත්ත්වය. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. සාදු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා දෙනවා ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මෙහෙම. සචේකෝතුවන් ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙය්‍යාසි. භාසෙය්‍යාසි. භාවිතයට ගන්න කියනවා. මොනවාද? දස සංඥා. කාටද? ගිරිමානන්දස්ස භික්ඛුනෝ. තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්භය්‍ය කතමා දස. ඊට පස්සේ මේ දස සංඥා විග්‍රහ කරනවා. අපි මෙතනදී තේරුම් ගන්න ඕන මේ දස සංඥා මොනවද කරන්න කියන්නේ? භාවිතා කරන්න කියලායි කියන්නේ. කාටද? ගිරිමානන්දස්ස භික්ඛුනෝ. භික්ඛුනෝ කියන්නේ බහුවචනයක්. එක්කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ සියලුම ගිරිමානන්දලට. ඊට අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ සූත්‍රයේ තියෙන ලෝකෝත්තර අර්ථය කියලා. මේ දුකින් මිදී නිදහස් වෙන්න අර්ථය මොකද්ද කියලා. ගිරි මා නන්ද. අපි දන්නවනේ මොකද්ද මා කියන්නේ? මා කියන්නේ මිදී නිදහස් වෙනවා. සදහටම මිදී නිදහස් වෙනවා. අපි අර කාලාමා සූත්‍රයේදී විග්‍රහ කළා. අර ගාථාවක තියෙනනේ මාමේ බාල සමාගම. නන්ද. නන්ද කියන්නේ මොකද්ද? අර තියෙන්නේ නන්දි රාග සහගත. නන්දි රාග සහගත. එහෙමත් නැත්තම් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියත් විග්‍රහ කරලා තියෙනවා. නන්දනය කරනවා. අභිනන්දනය කරනවා. ගිරි. ගිරි කියන්නේ මොකේද? කන්දට. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ කන්ද? ඒක තමයි පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධය නන්දි රාග සහගත විදිහට මොකද කරගෙන තියෙන්නේ? උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕන. මේ නන්දි රාග සහගත ලෙස උපාදානය කරගෙන ඉන්න පංචස්කන්ධයෙන්
මිදී නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න ඕන. මොකද පංචස්කන්ධයේ උපාදානය කරගත්තාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒකයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ. පංචස්කන්ධයේ උපාදානය කරගත්තොත් උදා වෙන ප්‍රතිඵලය තමයි දුක. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ සූත්‍රයෙන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ පංචස්කන්ධය උපාදානයෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදයයි. මොකද පංචස්කන්ධය උපාදානය කර ගැනීම තමා සියලු රෝගවලට මුල. සියලුම රෝගවලට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මොන රෝගය ගැනද මේ කතා කරන්නේ? සංසාර රෝගය ගැනයි. සංසාර රෝගය. ඒකයි තේරුම් ගන්න. සංසාර රෝගයයි. බුදුහාමුදුරන්ට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේ කයට හැදිලා තියෙන රෝගයක් පිළිබඳවයි. නමුත් බුදුහාමුදුරුවෝ බේත් කරන්නේ, දේශනා කරන්නේ මොන රෝගයකටද? අර කයේ රෝගයට පමණක් නෙමේ සියලුම රෝගයන්ට සහ සියලුම සංසාර රෝගයන්ට සහ සියලුම දෙනාගේ මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන දුකටපත් වෙලා ඉන්න සියලුම දෙනාට මේ සියලු රෝගයන්ගෙන් කායික මානසික සියලුම රෝගයන්ගෙන් හෙවත් මේ සංසාර රෝගයෙන්ම මිදී නිදහස් වෙන හැටි කියලා දෙන්න. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා අපි බලමු කොහොමද මේක විග්‍රහ කරන්න කියලා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තේරුම් ගන්න නම් අපි මේ දක්වා මේ පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ විග්‍රහ කරලා තියෙන ධර්ම කරුණු අවශ්‍ය වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මේ දුකින් මිදී නිදහස් වෙන්න නම් අපිට කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකම මොකද්ද? ඒක තමා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරනවා කියලා අපි මොකද කරන්න ඕනේ? අපේ සිතේ උපදින්න එන රාගය, ద్వේෂය, මෝහය, විතරාගී, විතද්වේෂී, විතමෝහි කරන්න ඕන. ඒකටමයි කිව්වේ සංකාර විසංකාර කරන්න. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක නිසා අපි දන්නවා දැන් ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ ද්වතාවය. අපි මේ දක්වා විග්‍රහ කරපු කරුණු වලදී අපි විග්‍රහ කළානේ අර අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. මාමේ බාල සමාගම සතන් සමාගම හොතු. එහෙමත් නැත්නම් සේවිතබ්බා අසේවිතබ්බා. කරණීය ධර්ම අකරණීය ධර්ම. රිය අරිය. පවත්තිතං අපපතිවත්තියං. ආන පාන. සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස උප සම්පද. ඔය ඔක්කොගෙම විග්‍රහ කරන්නේ ද්වතාවයයි. දෙපැත්තයි. ඒක තේරුම මොකද්ද? මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්න නම් මේ රාගයේ ද්වේෂයේ මෝහය විතරාගී විතද්වේෂී විතමෝහි කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ රාගයේ ද්වේෂයේ මෝහය උපදින්න එනකොට අපි මොකද කරන්න ඕනේ? කුසලයේ ආශ්‍රය කරන්න ඕන. කුසලයේ ආශ්‍රය කරනවා කියලා මොනවද ආශ්‍රය කරන්න ඕනේ? මෙත්තං කරුණං මුදිතං උපේක්ඛං අසුභං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඔන්න අපි ආශ්‍රය කරන්න ඕන සිතින්. ඔන්න කුසලයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ ද්වතාවය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම අපි දැන් දන්නවා එහෙනම් මේ සමුදය නිරෝධ කරන්නේ කොහොමද? සමුදය නිරෝධ කරන්න තියෙන්නේ එකම එක ක්‍රමවේදයයි. එහෙනම් මේ සතර කමඨහන් වඩන්න ඕන. සතර කමඨහන් වඩන්න ඕන. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවේය සීලව. සතර කමඨහන් වඩන්න ඕන. එහෙනම් දැන් අපි දන්නවා රාගයක් උපදින්නේදී රාගේ විතරාගී කරන්නේ කොහොමද? ද්වේෂයක් උපදින්නේදී ද්වේෂයේ විතද්වේෂී කරන්නේ කොහොමද? මෝහයක් උපදින්නේදී මෝහය විතමෝහි කරන්නේ කොහොමද? සතර කමඨහන්. ඕකම තමයි මේ සතර කමඨහන් වඩන ආකාරය තමයි මේ සතර සතිපට්ඨානයේදී විග්‍රහ කරන්නේ. ඒක නිසා අර අසුතවත් පුතඥය කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා අර ධර්මයේ ශ්‍රවණය කරලා
යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා. ඒ කියන්නේ මේක තමයි සමුදය නිරෝධ කරන්න තියෙන ක්‍රමවේදය. එහෙනම් දැන් මේ සුත්තවත් අරිය ශාවකයා දන්නවා කොහොමද සමුදය නිරෝධ කරන්න කියන එක. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ගිරිමානන්ද සූත්‍රයේදීත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සමුදය නිරෝධ කරන ක්‍රමවේදය තමයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ සමුදය නිරෝධ කරන ක්‍රමවේදය තමයි විග්‍රහ කරන්නේ. අපි බලමු. එතකොට මේ දස සංඥා. මොකද්ද පළවෙනි සංඥාව? අනිච්ච සංඥා. අනිච්ච සංඥා. දැන් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ කිව්වේ මේ දස සංඥා මොනා කරන්න කියලාද? සජ්ජායනා කරන්න කියලාද? නෑ. කටපාඩම් කරගන්න කියලාද? නෑ. දස සංඥා භාවිතාවට ගන්න කියලායි කිව්වේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කොහොමද මේක භාවිතාවට ගන්නෙ? එතකොට අපි තේරුම් ගන්න ඕන මේ අනිච්ච සංඥාව කොහොමද භාවිතාවට ගන්නෙ? ඒකට නම් මොකද කරන්න ඕනේ? මේ සංඥාවේ තියෙන අනිච්ච භාවය අනුපස්සනා කරන්න ඕන. අපිට සංඥා ලැබෙනවනේ. ඇස කන නාසය දිවකය මනටම මොනවද ලැබෙන්නේ අපිට? සංඥා ලැබෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ සංඥාවේ තියෙන අනිච්ච භාවය අනුපස්සනා කරන්න ඕන. ඒකටයි කිව්වේ අනිච්ච අනුපස්සී විහෙරති කියලා. එහෙනම් අනිච්ච අනුපස්සනා කරලා අපි මොකද කරන්න ඕනේ මේ සංඥාවේ? මේ සංඥාවේ තියෙන අපි අර ඇති කරගන්නා නිච්ච ස්වභාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න ඕන. දැන් අපි මොනවද නිච්ච කරගන්නේ? අපි නිච්ච කරගන්නේ මොනවද? පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න ඕව නිච්ච කරගන්න. ඔය තමයි අපි උපාදානය කරගන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ අනිච්ච සංඥා කියලා කිව්වට ඒක භාවිතා කරන්න කියලා කිව්වට අපි දැනගන්න ඕන කොහොමද ඒක භාවිතා කරන්න කියලා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. මෙන්න මේ නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න ඕන. ඊට පස්සේ අනත්ත් සංඥා. කොහොමද මේ අනත්ත් සංඥා භාවිතා කරන්නේ? මේ සංඥාවේ තියෙන අනත්ත් භාවය මෙනෙහි කරන්න ඕන. අනත්ත් භාවය මෙනෙහි කරලා මොකද කරන්න ඕනේ? මේ සංඥාවේ තියෙන අත්ත් භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ මේ අසුතවත් පුතඥයා ගහගන්නවනේ කූඤ්ඤක්. මොකක්ද ඒ කූඤ්ඤය? ඒක තමයි මම. මේ කූඤ්ඤ වටේට පුළුවන් තරම් මගේ කරගන්න කටයුතු කරනවා. මගේ කරගන්න බැරි ප්‍රමාණයට මාගේ කැමැත්ත පරිදි කියලා ගන්නවා. ඒක නිසා මේ අසුතවත් පුතඥයා හිතනවා, ඔහු තුල සංකල්පයක් තියෙනවා, මම යයි ගැනීම සුදුසුයි. මගේ කර ගැනීම සුදුසුයි. මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුයි. ඔන්න ඔය සංකල්පයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඔහොම ගත්තොත් මොකද වෙන්නේ? දුකටපත් වෙනවාමයි. ඇයි? මොකද අර නිච්චකට ගත්තාම අනිච්ච වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චාති. අන්න එදාට සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මම යයි ගැනීම සුදුසුද? මගේ කර ගැනීම සුදුසුද? මාගේ කැමැත්ත පරිදි කියලා ගැනීම සුදුසුද? සුදුසු නෑ. ගත්තොත් මොකද වෙන්නේ? දුක උදා වෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මේ සංඥාවේ තියෙන අනත්ත් භාවය මෙනෙහි කරලා මේ සංඥාවේ තියෙන අත්ත් භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. මේ සංඥාව අත්ත කරලා ගැනීමෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකටයි කිව්වේ අනත්ත් අනුපස්සී විහෙරති අත්ත් සංඥා පජහති. ඊට පස්සේ
අසුභ සංඥා. මේ සංඥාවේ තියෙන අසුභය මෙනෙහි කරන්න ඕන. මේ සංඥාවේ තියෙන අසුභය මෙනෙහි කරලා මොකද කරන්න ඕනේ අපි? අපි අර සංඥාවේ ඇති කරගත්තා වූ සුභ භව, සුඛ භව ප්‍රාහණය කරන්න ඕන. අපි අර සුභයි, සුන්දරයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා මේ සුඛ සංඥාවට ඇලෙනවා. සුභ සංඥාවට ඇලෙනවා. ඒකේ තීරුම් ගන්නවා. ඒක නිසා අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති. මේ සුභ සංඥාවෙන් සුඛ සංඥාවෙන් මිදී නිදහස් වෙන්න. ඊට පස්සේ ආදීනව සංඥා. ආදීනව සංඥා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන ආදීනවය අනුපස්සනා කරලා මොකද කරන්න ඕන? ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්න ඕන. මොකෙන්ද මිදී නිදහස් වෙන්න ඕනේ? ආස්වාදයෙන්. මොකක්ද ආස්වාදය කියලා කියන්නේ? යන් රූපම් පටිච්ච uppajjati සුඛං සෝමනස්සං අයං වුච්චති රූපස්ස අස්සාදු. සුඛං සෝමනස්සං විතරක් නෙමෙයි. දුක්ඛං දෝමනස්සං අදුක්ඛම අසුඛං. වේදනා තුනක් තියෙනවා. මේ ආමිෂ වේදනා තුනක් තියෙනවා. අන්න ඒ තුන විඳීම තමයි ආස්වාදය කියලා කියන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මේ ආදීනව මෙනෙහි කරන්න ඕන. මොකක්ද ආදීනව? යන් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා අයං රූපස්ස ආදීන. ඔකයි තීරුම් ගන්න. අපි එහෙනම් මේ ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්න ඕන. අස්සාදු. දැන් මේක ආස්වාදනය කරනකොට මොකක්ද උදා වෙන විපාකය? ඒ විපාකය තමයි මේ 108ක් රෝග හැදෙනවා. 108ක් රෝග හැදෙනවා. කායික රෝග, මානසික රෝග, සංසාර රෝගේම හැදෙනවා. ඒක නිසා අර 108ක් රෝග බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා එතන තියෙනවා විශේෂ රෝගයක්. මොකක්ද විශේෂ රෝගය? කම්ම විපාකජා ආබාධ. 108ක් රෝග හැදෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ අසුතවත් පුතග්ජනයෙකුට කිසි අවබෝධයක් නැහැ. මේ තමාගේ සියලු රෝගවලට, තමාගේ දුකට හේතු මොනවද කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. හේතු තුනක් තියෙනවා. මොනවාද හේතු තුන? රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. ඔය මොනාට හේතුද? අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසා හෙවත් දුක හෙවත් පැවැත්ම හෙවත් මේ දුක් පැවැත්මටම තියෙන්නේ හේතු තුනයි. ඕකයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ එහෙනම්. අර ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ කායික, මානසික සියලුම රෝගයන්ට මුල මොකද්ද? රාගය, ද්වේෂය, මෝහයයි. ඕක තේරුම් ගන්න. ඒක නිසා මේක නොදන්න අසුතවත් පුතග්ජනයා අර රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා, මෝහයෙන් බැඳෙනවා. ඇයි ඒ බැඳෙන්නේ? අර ආස්වාදය විඳින්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මේ ආදීනවය මෙනෙහි කරලා ආස්වාදයෙන් මිදී නිදහස් වෙන්න ඕන. පහාන සංඥා. පහාන සංඥා. මොකද්ද දැන් අපි ප්‍රාහණය කරන්න ඕනේ? මොකද්ද ප්‍රාහණය කරන්න? අර චන්දරාග විනයෝ චන්දරාග පහාන. ඒකයි තේරුම් ගන්න. මෙන්න මේ චන්දරාගය පාහනය කරන්න ඕන. ඒ කියන්නේ මේ අසුතවත් පුතග්ජනයන් මොකද කරන්නේ? අර සිතේ උපදින කාම විතක්ක ਵਿਚාර, ව්‍යාපාද විතක්ක ਵਿਚාර, විහිංසා විතක්ක ਵਿਚාර. ඒවටමයි කිව්වේ අර දීඝං වා කියලා. ඔහු පංචස්කන්ධය උපාදානය කරගන්නවා. හැබැයි දැන් මේ සුතවත් අරිය ශාවකයා මොකද කරන්නේ? මේ කාම විතක්ක ਵਿਚාර නෙක්ඛම්ම සවිතක්ක සවිචාර බවට පත් කරනවා.
ව්‍යාපාද විතක්ක ਵਿਚාර අව්‍යාපාද සවිතක්ක සවිචාර බවට පත් කරනවා. විහේසා විතක්ක ਵਿਚාර අවිහේසා සවිතක්ක සවිචාර බවට පත් කරනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? මේ කාම විතක්ක ਵਿਚාර, ව්‍යාපාද විතක්ක ਵਿਚාර, විහිංසා විතක්ක ਵਿਚාර, නෙක්ඛම්ම සවිතක්ක සවිචාර, අව්‍යාපාද සවිතක්ක සවිචාර, අවිහිංසා සවිතක්ක සවිචාර බවට පත් කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඔන්න මිදී නිදහස් වෙන්න ඕනේදී. ඊට පස්සේ විරාග සංඥා. ඒ කියන්නේ මොකද කරන්න ඕනේ? කොහොමද ඒක භාවිතා කරන්නේ? කොහොමද ඒක භාවිතා කරන්නේ? විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. විරාග අනුපස්සී විහෙරති රාගම් පජහති. මෙන්න මේ රාගයෙන් මිදී නිදහස් වෙන්න ඕන. කොහොමද? විරාගයේ අනුපස්සනා කරලා. විරාගය අනුපස්සනා කළා. මොකක්ද ඊළඟ සංඥාව? නිරෝධ සංඥා. කොහොමද මේ නිරෝධ සංඥා භාවිතා කරන්නේ? නිරෝධ අනුපස්සී විහෙරති මොකද කරන්න ඕනේ? සමුදයම් පජහති. සමුදයම් පජහති. මේ සමුදය ප්‍රහාණය කරන්න ඕනේ. අර උපදින්න එන අර රූපයකට පටිච්ච වීම නිසා උපදින්න එන රාගය, ద్వේෂය, මෝහය. එහෙමත් නැත්නම් සමුදය වෙන්න යනකොට එහෙමත් නැත්නම් අනුසය මොකද කරන්න ඕනේ? න අනුසේති කරන්න ඕන. ඒකයි තේරුම් ගන්න. එහෙනම් නිරෝධ අනුපස්සී විහෙරති සමුදයම් පජහති. ඊළඟ එක. දැන් බුදුහාඳුරෝ කියනවා සබ්බ ලෝකේ අනභිරත සංඥා. සබ්බ ලෝකේ අනභිරත සංඥා. අනභිරත සංඥා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ අපි? අභිරතය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මොනවාද? ඒවා තමයි අර පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. ඔක්කොම සංඛාර. අභි සංඛාර. ඒකයි තේරුම් ගන්න. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනුඤ්ඤාභි සංඛාර. ඒ සංඛාර වලින් මිදී නිදහස් වෙන්න ඕන. අන්න ඒක විතර විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ 9. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. දැන් මේ ඔක්කොම විග්‍රහ කරලා ඉවරලා කියනවා. ආයේ සබ්බ සංඛාර සියලුම සංඛාර වලින්. සියලුම සංඛාර. ඒකට තමයි බුදුහාර දේශනා කරලා තින්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ සියලුම සංඛාර වලින් මේ සංඛාර අර අනිච්ච අනුපස්සනා කරලා මේ සියලුම සංඛාර වලින් එහෙමත් නැත්නම් ඒ සියලුම සංඛාර එහෙමත් නැත්නම් නිච්ච කර ගැනීමෙන් සංඛාර කර ගැනීමෙන් සංඛාර බිහි කර ගැනීමෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. සියලුම නිච්ච කර ගැනීම වලින් මිදී නිදහස් වෙන්න ඕන. නිච්ච කරගන්නවා කියන්නේ අල්ලගත්තා කියන්නේ මගේ කරගත්තා කියන්නේ උපාදානය කරගත්තා කියන්නේ පංචස්කන්ධේ උපාදානය කරගත්තා. උපාදානය කරගත්තා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ. දුක උදා වෙනවා. ඔන්න එහෙනම් දැන් අපි සංඥා 9ක් කතා කළා. 10 වෙනි සංඥාව මොකද්ද? ආනපාන සති. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් එහෙනම් මොනවාද ආන කරන්න ඕනේ? මොනවාද පාන කරන්න ඕනේ? මොනවාද ආන කරන්න ඕනේ? මොනවාද පාන කරන්න ඕනේ? ඒ කියන්නේ මොනවාද අස්ස කරන්න ඕනේ? මොනවාද පස්ස කරන්න ඕනේ? සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස උපසම්පදා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන
මොනවාද ආන කරන්න ඕනේ, මොනවාද පාන කරන්න ඕනේ කියලා. මෙන්න එහෙනම් ආන කළ යුතු දේ. මෙන්න එහෙනම් පාන කළ යුතු දේ. එහෙමත් නැත්නම් ඒකටමයි කිව්වේ මෙන්න අස්ස කළ යුතු දේ. මෙන්න පස්ස කළ යුතු දේ. ඔන්න ඔකයි තේරුම් ගන්න. ඒක නිසා අපි මේ දක්වා කරලා තියෙන වැඩසටහන් වල ධර්ම දිශාවල ධර්ම සාකච්ඡාවලින් මේ දවතාවිය තේරුම් ගත්තා නම් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ සතර කමඨහන්මයි. සතර කමඨහන්මයි තියෙන්නේ. මෙතන තියෙනවා මරණානුස්සතිය. මරණානුස්සතිය. ඒ කියන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙමත් නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත. හැබැයි මෙතන තියෙන්නේ අනිච්ච සංඥා සහ අනාත්ත සංඥා විතරයි. දුක්ඛ නැහැ. ඇයි? මේ ඔක්කොම විග්‍රහ කරන්නේ අර ගිරිමානන්ද හාමුදුරුවන්ව මොකෙන් නිදහස් කරන්නද? දුකෙන් නිදහස් කරන්නයි. ඒකයි තේරුම් ගන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙනවා අනිච්ච සංඥාව. ඒ වගේම මරණානුස්සතිය. ඒ වගේම තියෙනවා මොකද්ද? අසුභානුස්සතිය. අසුභානුස්සතිය තියෙනවා. ඒ වගේම තියෙනවා බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය තියෙනවා. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සක්. ඒකයි තේරුම් ගන්න. බුද්ධානුස්සතිය තියෙනවා. එහෙමනම් මෙතන තියෙන්නේ සතර කමඨහන්මයි. සතර කමඨහන්මයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන යමෙක් මේ මිදී නිදහස් වෙන්න ඕනදී ඒ කියන්නේ මේ නිච්ච සංඥාවෙන්, අත්ත් සංඥාවෙන්, සුභ සංඥාවෙන් මෙන්න මේ ආදී වශයෙන් මේ සංඥාවේ වැරදියට ගත්තොත්, වැරදියට භාවිතා කළොත්, ඒ කියන්නේ අනිච්ච සංඥා නිච්ච කරගත්තොත්, දුක්ඛ සංඥා සුඛයි කියලා අරගත්තොත්, අනාත්ත සංඥා අත්තයි කියලා අරගත්තොත්, අසුභ සංඥා සුභයි කියලා අරගත්තොත්, ඒකට කියනවා මේ සංඥා විපල්ලාස කියලා. අන්න එහෙම සූත්‍රයකුත් තියෙනවා. සංඥා විපල්ලාස කියලා. ඒ වගේම දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන මේ ඔක්කොම සංඥා ප්‍රාහණය කරලා හරියනවද? නෑ. මෙතනදී බොහොම පැහැදිලි මේ සිත පිරිසිදු වෙන සංඥාව අපි මොකද කරන්න ඕනේ? ආන කරන්න ඕන. ආශ්‍රය කරන්න ඕන. ඒක තමයි කුසලය. සිත අපිරිසිදු වෙන සංඥාව අන්න ඒක ප්‍රාහණය කරන්න ඕන. පස්ස කරන්න ඕන. මෙන්න මේක තේරුම් කරන්න තමයි බුදුහාමුදුරුවෝ අර සේවිතබ්බා සූත්‍රයේදී මෙන්න මෙහෙම දේශනා කරලා තිනවා. සංඥා පටිලාභම් පාහං දුවිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. එහෙම නැතුව අපිට සියලුම සංඥා වලින් මිදී නිදහස් වෙන්න කියලා නැහැ. සියලුම සංඥා වලින් මිදී නිදහස් වෙනවා කියන එකේ තේරුම අසඤ්ඤ වෙනවා කියන එකයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ඔය කසින භාවනා ක්‍රම, එහෙමත් නැත්නම් අනරිය භාවනා ක්‍රම, එහෙමත් නැත්නම් ඔය අරිය ධ්‍යාන වඩනවා කියලා. ඒ ඔක්කොම අය මොනවාද කරන්න යන්නේ? අසඤ්ඤ වෙන්නයි යන්නේ. අසඤ්ඤ වෙන්නයි යන්නේ. අසඤ්ඤ වීම තුල සුවයක් තියෙනවා. අන්න ඒ සුවයට අහු වෙලා තමයි ඒ ආස්වාදයක් විඳින්න තමයි යන්නේ. ඔව්. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා ඔය කසින භාවනා ක්‍රම 30. ඒ කියන්නේ ඒකටත් ඇතුළත් වෙනවා අර වායෝ කසිනේ. එහෙමත් නැත්නම් මේ ආනපාන ප්‍රාණයාම කසිනේ. ඔක කසිනයක්. ආනපාන ප්‍රාණයාම භාවනා ක්‍රමයක් බුද්ධ දේශනාවේ නැහැ. ඒකයි තේරුම් ගන්න.
මේ තියෙන්නේ. සියලු දුකෙන් මිදී නිදහස් වෙන්න කරන්න ඕන දේ තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. සියලු දුකෙන් මිදී නිදහස් වෙන්න කරන්න ඕන තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අසඤ්ඤ වෙලා හරියන්නේ නැහැ. අසඤ්ඤ වුණාම සුවයකට අහු වෙනවා. ඒ සුවයට අහු වෙච්ච නිසා තමයි ඔය කසින භාවනා ක්‍රම, එහෙමත් නැත්නම් ඔය වායෝ කසිනය, එහෙමත් නැත්නම් ඔය ධ්‍යාන වැඩිවීමට යන්නේ. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මෙතන බොහොම පැහැදිලිව යථාර්ථවාදී විදිහට මේක දකින්න ඕන. ඒක නිසා සතර කමඨහන්ම තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ කියන එක මේ සුතවත් ආර්ය ශාවකයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි බැලුවොත් අපි දන්නවා අර අපි මීට කලින් විග්‍රහ කරලා තියෙන මහා රාහුලෝවාද සූත්‍රය. මහා රාහුලෝවාද සූත්‍රය. මහා රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරපු දෙයමයි කුඩා රාහුල හාමුදුරුවන්ටත් විග්‍රහ කරලා තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස් ක්‍රමවේදයකට. නමුත් එකම දේ තමයි. ඒක අපි දන්නවනේ. බුදුහාමුදුරුවෝ එතනදිත් විග්‍රහ කළා කරුණු 6ක්. ඊට පස්සේ විග්‍රහ කළා ආනපාන කියලා. නිසා මෙන්න මේකයි ආන කරන්න ඕනදී මෙන්න පාන කරන්න ඕනදී. අපි මේක ඉගෙන ගත්තනේ. නමුත් දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රාහුල හාමුදුරුවන්ට කියලා තියෙන දේම තමයි ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ. හැබැයි ගිරිමානන්ද හාමුදුරුවන්ට අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ මේ සීල රෝගයෙන් මිදී නිදහස් වෙන්න බේතක් තමයි දෙන්නේ. මේ බේතේ මේ රාහුල හාමුදුරුවන්ට දීපු බේතයි ගිරිමානන්ද හාමුදුරුවන්ට දීපු බේතේ පොඩි වෙනසක් තියෙනවා. සාන්ද්‍රණයේ වෙනසක් තියෙනවා. මොකද්ද? ඒක තමයි මේ ගිරිමානන්ද හාමුදුරුවෝ දුකටපත් වෙලයි ඉන්නේ. ඒක නිසා එතන මේ ආස්වාදය, ආදීනවය, නිස්සරණයත් විග්‍රහ කරලා තියෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒ ගැනත් විග්‍රහ කරලා තියෙනවා. අර සතර කමඨහන් පෙන්ලා දෙන ගමම්ම ඒ ගැනත් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා සුත්තවත් ආර්ය ශාවකයෙකුට මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දෙකෙන් විතරක් නෙමේ සතර සතිපට්ඨානෙ විග්‍රහ කරද්දිත් ඊට අමතරව අපි ඔය භාවිතා කරන ගාථාවල කියලා තියෙන දේ. උදාහරණයක් විදිහට අර කියනකොට අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන. එහෙමත් නැත්තම් මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ. කවුද බාලයෝ? මේ ඉන්නේ බාලයෝ. කවුද පණ්ඩිතයෝ? මේ ඉන්නේ පණ්ඩිතයෝ. ඒකයි තේරුම් ගන්න ඕනේ. සිත පිරිසිදු වෙන දේ ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන දේ ප්‍රාහණය කරන්න ඕන. සංඥාවත් එහෙමයි. සිත පිරිසිදු වෙන සංඥාව ආශ්‍රය කරන්න ඕන. සිත අපිරිසිදු වෙන සංඥාව ප්‍රාහණය කරන්න ඕන. ඊට පස්සේ ඉතින් මෙහෙම සංඥා 10 විග්‍රහ කරලා ආපහු මොකද්ද බුදුහාඳුර විග්‍රහ කරන්නේ? අර සතර සතිපට්ඨානේ විග්‍රහ කළා වගේම. එහෙමත් නැත්නම් මේ මහා රාහුලවාද සූත්‍රයේ විග්‍රහ කළා වගේම මේ සතර කමඨහන් වඩන්න නම් මේ සුත්තවත් අරිය ශාවකයෙක් ළඟ පෙර සූදානමක් තියෙනවා. මොකද්ද මේ පෙර සූදානම? ඒක තමයි අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සති සතෝව පස්ස සති. මේක කරන හැටි තමයි එකෙන් විග්‍රහ කරන්නේ. මේ තියෙන්නේ පෙර සූදානම්. එහෙම කරලා මොකද කරන්න ඕනේ? අර උදේ නැගිටපු වෙලේ සිට රෑ නිදින මොහොත දක්වා මෙන්න මේ පෙර සූදානමින් ඉන්න සුතවත් ආර්ය ශාවකයා එයා බාහිරයෙන් පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත්, වයසක කෙනෙක් වුණත්, තරුණ කෙනෙක් වුණත්, ගැහැණු කෙනෙක් වුණත්, පිරිමි කෙනෙක් වුණත්, රස්සාවක් කරන කෙනෙක් වුණත්, නැති වුණා කෙනෙක් වුණත් මේ ඔක්කොම දේවල් කරන ගම අර තමාගේ සිතට රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න එනවනම් එතනදිම ඒ රාගය, ද්වේෂය, මෝහය නිරෝධ කරනවා. ඕකයි සුත්තවත් ආර්ය ශාවකේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියලා කරන්නේ. ඒක නිසා ඒකම තමයි මෙතනත් විග්‍රහ කරන්නේ මේ ආපහු දීගං වා වශයෙන්. ඒ කියන්නේ මනට
මේ දීර්ඝ සංසාරයේ සිට අපි ඇති කරගත්තා වූ ගති හේතු කරගෙන මේ මනට රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න එනවනම් මොකද කරන්න ඕනේ? එතනදිම ඒක නිරෝධ කරන්න ඕන. ඒ වගේම ඉතුරු ස්පර්ශ ආයතන පහටත් ඇස කන නාසය දිව කයත් වර්තමාන මොහොතේ රූපයක් පටිච්ච වෙලා රාගය, ද්වේෂය, මෝහය උපදින්න එනවනම් එතනම නිරෝධ කරන්න ඕන. ඒක තමයි රස්සං වා කියලා කිව්වේ 5යි 1යි 6යි. ඒ වගේම අවසානයේ ආපහු බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ? අර අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කියන එකම තමයි. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති කියලා කියන්නේ. ඒ කියන්නේ මරණානුස්සතිය. මරණානුස්සතිය. ඊට පස්සේ නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති. ඒ කියන්නේ බුද්ධානුස්සති. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ගිරිමානන්ද හාමුදුරන්ට දේශනා කරලා තියෙන්නේ මේ දුකින් මිදී නිදහස් වෙන ලෝකෝත්තර මාර්ගයම තමයි. ඒක තමයි මේ සමුදය නිරෝධ කරන ක්‍රමවේදය. ඒක නිසා අපි අපේ ගෙවල් වලත් කවුරු හරි අසනීප වුණාම එහෙමත් නැත්නම් ඔය ගිරිමානන්ද සූත්‍රය දැම්මා කියලා හෝ ඕක ලවුඩ් ස්පීකර් එකකින් දැම්මා හෝ කියලා ඕක කියව හිටියා හෝ කියලා මේ සංසාර දුකින් මිදී නිදහස් වෙන්න බෑ. ඒක භාවිතාවට ගන්න ඕන. ඒක කියලා තියෙන ඒ දස සංඥා භාවිතාවට ගන්න ඕන. දස සංඥා භාවිතා ගන්න කරන ක්‍රමය තමයි සතර කමඨහන් වඩනවා කියන්නේ. ඒකයි අපි තේරුම් ගන්න ඕන. යමෙක් සතර කමඨහන් වඩයිද ඒ කියන්නේ ඔහු සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධ කරයිද ඔහු චතුාර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්නවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය කරගන්නවා. මේ දුකින් මිදී නිදහස් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ ඒකායනෝ මග්ගෝ කියලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ කොයි සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ ඒකායන මාර්ගයම බව.